මමම උපද්දගෙන රූප මමම අනුභව කරනවා. ඒක සමහරවිට ප්‍රශ්නයක් එන්න දෙනවා. එහෙනම් අපි මේ අල්ලනකොට දෙයක් අපිට අහුවෙන්නේ. ඒක මොකද්ද මේ තියෙන්නේ කියන එක ප්‍රශ්නිකුත් එනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ නේද? මොකද අහුවෙන්නේ මේ ශරීරයටනේ. ඒතර ඒ ශරීරයත් කියන්නේ පෙර කර්මයක විපාකය. එතකොට හැමෝටම එකම විදිහට අහුවෙන්නේ නැහැ. මට ගොරෝසු එක තව කෙනෙකුට ගොරෝසු නැති වෙන්න පුළුවන්. මට සියුම් ස්පර්ශය තව කෙනෙකුට සියුම් නැති වෙන්න පුළුවන්. දැන් මට මේ බිත්ති ඝනකම් වුණාට දැන් දෙවියෙක් වගේ කෙනෙකුට මේව හරහා යන්නත් පුළුවන්. ඉතින් එහෙම මේ භෞතිකවත් ඔය අපි අත්දකින්න එක අපේම කර්ම ශක්තිය අනුවයි රළු ගතිය, සියුම් ගතිය ඔක්කොම මැවෙන්නේ. ඒකට ඒ බාහිර වශයෙන් තියෙන්නේ අපි ගත්තොත් එහෙම බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව පඨවි ආපෝ තේජෝ වායෝ කියන මට්ටම විතරයි අපිට අහුවෙන්නේ. ඇඟෙන් අත්දකින්න පුළුවන් ඒ මට්ටම. එතකොට වර්ණ කියන්නේ ඒවා මත උපද්දගත්ත උපාදාය රූප ටික. උපාදාය කියලා කියන්නේ අපේ කර්ම ශක්තිය අනුව ඒ ටික උපදිනවා වර්ණ ටික. දැන් මට කර්ම ශක්තිය නැත්නම් නිල් පාට දකින්න මම වර්ණ අන්ධ කෙනෙක් විදිහට තමයි ජීවත් වෙන්නේ. අර සමහර අයට පාට සමහර ඒවා පේන්නේ නැහැ. ඒ මොකද තව සමහර අයට පාට මොකුත්ම පේන්නේ නැහැ. එහෙම පේන්නේ නැහැ. ඒ ඔක්කොම කර්ම ශක්තිය අනුව. කර්ම විපාකය. ඔව්. මනුස්සයාගෙන් මනුස්සයාටත් වෙනස්. මනුස්සයාගෙන් තිරිසන් සත්‍යයට වෙනස්. එක තිරිසන් සත්‍යයකට අනිත් තිරිසන් සත්‍යය වෙනස්. කොහොමම තමයි. දැන් සාමාන්‍යයෙන් අපේ අදහසක් තියෙනවා අපි හිතනවා මේ දිව්‍ය ලෝක කියලා එකක් තියෙනවා. එතකොට මේ දිව්‍යවරු ලොකු සැපක් විඳිනවා. ඒ කට්ටියට මේ එහෙම මේකක් පහළ වෙලා තියෙනවා. නමුත් සර් දැන් ওই ධර්මතාවය අනුව දිව්‍යයටත් ලැබිලා තියෙන ආයතන එයාගේ මේ පෙර කර්මය නිසා ලැබිලා තියෙන ආයතන අනුව එයාගේ ඒ ඇහෙන් කනෙන් නාසයෙන් ඒ වගේ බොහොම සුන්දර බොහොම ප්‍රියගෙන දෙන මේ ලෝකයක් හදලා දෙනවා කියන එක තමයි සර් එතනින් අර්ථවත් වෙන්නේ. ඔව්. දැන් මිනිස්සුත් අතර ඉන්නවා සමහර අය ගොඩක් සන්තෝෂෙන් ජීවත් වෙනවා. මේ රූපම මේ ශබ්දම අහගෙන ගොඩක් සන්තෝෂෙන් ඉන්නවා. සමහර අයට කොච්චර ওই බාහිර සැප සම්පත් තියනවා කියලා හිතනවාද හිත ඇතුලේ සතුට නැහැ. ඒ පෙර කර්ම ශක්තිය අනුව තමයි ඒ ස්වභාවය යත් වෙන්නේ. දැන් මට කොච්චර සල්ලි තිබුණත් කොච්චර සැප පුටුවක් ගත්ත කියලා හිතන්නකෝ මම හොඳ ලෝකේ තියෙන සැපම පුටුව අරන් ඒකේ ඉඳගෙන හිටියත් මට හිතට සහනයක් නැති වෙන්න පුළුවන්. මොකද එයාගේ පෙර කර්ම ශක්තිය අනුව තමයි එයාට දැනෙන මට්ටම තියෙන්නේ. හිතට දැනෙන මට්ටම. අපි මේ දහමේ කතා වෙන සියල්ලම හිතට දැනෙන මට්ටමත් එක්ක තමයි මේ මුළු භාවනාව ඔක්කොම. එතකොට සර් අපි දැන් මේ ලෝකයේ අපි බලාපොරොත්තු වෙනවා හොඳ සැප පහසු මෙත්තා සැප පහසු ආහන එහෙම අපි බලාපොරොත්තු වෙනවා ගෙවල් දරවල. එතකොට සර් දැන් ඇත්තටම දැන් අපේ මේවා අපි හිතෙන්න මේ ඔක්කොම මේ හදාගෙන තියෙන්නේ. එමනම් සර් අපිට සැපය කියලා වල්ලා මෙහෙම දෙයක් අපි තුල ඇති කරගත්ත සංඥාවක් මිසක් ඇත්තටම තියෙන එකක් නෙමෙයි. ඒක අපිට ඒක ලද දෙයින් සතුට වෙන්න පුළුවන් කියන්නේ සර් අපේ හිත මේ මට්ටමට තේරුම් ගත්තොත් ඒ තියෙන දේත් අපිට සැපයක් කරගන්න පුළුවන් නේද සර් දැන්. ඔව් ඒ කියන්නේ ලද දෙයින් සතුට වෙන්න තරම් පින් තියෙනවා. ගොඩක් පින් කරපු කෙනාට තමයි ලද දෙයින් සතුට තියෙන්නේ. නැත්නම් කොච්චර ලද දෙයින්වත් සතුටක් නැහැ පින්මදි එක්කනට. හේතු සකස් නොවිච්ච හිතකට. ඒකට කියන්නේ විපරිණාම ස්වභාවය. ඒ ලෝකයේ කියන එක හැම වෙලේම විපරිණාමයක තමයි තියෙන්නේ. ආයෙ බැලුවොත් වෙනස්. ඔව් හැබැයි ආයෙ බලන්න අපිට සිද්ධ වෙනවා හේතුව තමයි අපි සසරේ අර ගොඩාක් කල් පුරුදු කරලා තියෙනවානේ යම් විදියකට බලලා ඒ පුරුද්ද කඩා ගන්න ඊට ප්‍රතිවිරුද්ධ බැලීමක් සෑහෙන දවසක් කරන්න වෙනවා. ඒක තමයි භාවනාව කියලා කියන්නේ. ඒ වරනකොට ඒ වගේ සිද්ධ ජීවුනාට පස්සේ අපි ජීවත් වෙන සමාජයත් එක්ක ඒ සමාජයේ කටයුතු කරනකොට අරකට නෙමෙයි සාමාන්‍යයෙන් බලන්නේ කියලා එකක් සුදාන දේශනා කරලා තියෙනවා. ඒකට දැන් සිත ජීවුන නොබරපු එක්කෙනා බලන තත්ත්වයෙන් වෙනස් වෙලා රාජමාංශ බලනවා. එනමුත් සාමාන්‍ය ජනයා සමග කටයුතු කරනකොට අරකටයෙන් බලන්න දෙපා ඉති සාමාන්‍ය විදිහට කටයුතු කරන්නේ කියලා එකක් කියනකින් පැහැදිලි
සිත දියුණු කිරීම අනුව ඒ தත්ත්වෙට මේ මනසින් ලෝකේ දකින්නට හැකි වෙනවා. ඔව් හරිම වැදගත් කාරණාවක් අතන. ඒ කියන්නේ රහතන් වහන්සේ කෙනෙකුට අපි ඕනෑම කෙනෙක් එක්ක සාකච්ඡා කරත හැකි, ගනුදෙනු කරත හැකි. මොකද අපි දකින්න මට්ටම පේන්නේ. අපි දකින්න මට්ටමට ඒ සිතිවිලි එයාට වෙනස් කරන්න පුළුවන්. ඒක හොඳටම තියෙන සූත්‍රය මම කියන්නකෝ ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ අන්තිම සූත්‍රය. ඒක කියවලා බලන්න. ඒකේ තියෙනවා මේ ආයතන 6 පරිහරණය කරන ක්‍රම 3ක් ගැන. දැන් මේ මම දැන් කිව්වේ මේ දාලා තියෙන්නේ මේ ආයතන 6 පරිහරණය කරන එක මට්ටම. මේ මට්ටමට කියනවා පෘථග්ජන කියලා. සාමාන්‍ය කෙනෙක් ආයතන 6 පරිහරණය කරන්නේ එක්ක කාම මට්ටමේ, එක්ක රූප, එක්ක අරූප. ඊළඟට දේශනා කරනවා දැන් කෙනෙක් මාර්ගයේ යනවා නම් සෝවාන් වලින් ඉහළ මාර්ගස්ත කෙනෙකුට එයා ආයතන 6 පරිහරණය කරන විදිහක් ඒ සූත්‍රයේ දේශනා වෙනවා. එතකොට අර අපි පෘථග්ජන විදිහට පාවිච්චි කරනවට වැඩිය වෙනස්. එතන දේශනා කරනවා මේ ඇහෙන් රූපයක් දැකලා යම් කැමැත්තක් හෝ අකමැත්තක් එයාටත් උපදිනවා. ඉපදුනාට එයා ඒක ප්‍රත්‍යක්ෂ කරලා ඒක ගැන ලැජ්ජාවක් ඇති කර ගන්නවා කියලා. මේ තීරම නැති එකකට මට කැමැත්තක් ඇති වුණානේ. අකමැත්තක් ඇති වුණානේ. ගැටීමක් ඇති වුණානේ කියලා ඒක ගැන කනගාටුවක් ලැජ්ජාවක් ඇති වෙනවා කියනවා මාර්ගයට බැටෙක්කෙනා. ඔව්. ඒ වෙලෙම ඒ ප්‍රත්‍යක්ෂ වෙනවා ඒබේම එතකොට ඒක ඇති වෙනවා කියනවා. ඒ සූත්‍රයේ දේශනා වෙන එක මම කියන්නේ. එතකොට බලන්න එතකොට එයාගේ ආයතන වලත් ඔය රූප දකින්නවා සද්ද අහනවා. ඒ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලට එයාගේ හිතේ කැමැතිකම් අකමැතිකම් ඇති වෙනකොට එයා ඒක දිහා අපි බලන විදිහට නෙමෙයි බලන්නේ. එයාට හිතෙනවා මොකද්ද මේ උනේ? මේක තේරුම් ගන්න දෙයක් මට මේ සිද්ධ වෙලා තියෙන්නේ කියලා. ඔන්න ඔය මට්ටම තමයි මාර්ග. කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි කියන මාර්ග. අරහත් කියන්නේ අසේක පුද්ගලය. අසේක පුද්ගලය කියන්නේ නෑ අසේක ස්වභාවය සහිත මේ මං කිව්වේ සේක කියන්නේ. සේක පුද්ගලයින්ට මෙහෙමයි ආයතන පරිහරණය. එයාටත් කැමැතිකම් ඇති වෙනවා අකමැතිකම් ඇති වෙනවා. හැබැයි එයා ඒව ගැන ප්‍රත්‍යක්ෂ කරලා ආපහු හිතලා බලන්න මේ තේරුම් නැති ගන්නේ උනේ කියලා කනගාටු වෙනවා, ලැජ්ජා වෙනවා. එහෙම දේශනා වෙනවා. ඊළඟට දැන් අර ඔබතුමා කිව්ව එක අසේක ස්වභාවය. අසේක ස්වභාවයේදී හරි අපූර්ව දෙයක් දේශනා වෙනවා එතන. ඔබතුමා කිව්ව කාරණාව. ඒ මොකද්ද? ඒකේ කියනවා පටික්කුලේ අපටික්කුල සංඥායතෝ යට ඉන්න පුළුවන් කියලා. ඒ කියන්නේ මේ සමාජයේ පිළිකුල් කියලා හිතන දේවල් වලට පිළිකුල් නැහැ කියන සංඥාව අවශ්‍ය නම් රහතන් වහන්සේට ගන්න පුළුවන්. අපටික්කුලේ පටික්කුල සංඥා ගන්නත් පුළුවන්. පටික්කුලේ අපටික්කුල සංඥා ගන්නත් පුළුවන්. ඒකෙන් පේන්නේ මොකද්ද? ඕනේ සංඥාවක් මාරු කරලා අර ගැනීමේ හැකියාව ඒ අසේක අයට තියෙනවා. ඒ උතුම් සිත් ඒවා. ඒකෙන් පේන්නේ අපි දැන් මම යම් සංඥාවක ඉන්නවා නම් ඒ සංඥාවට බැහැලා මාත් එක්ක ගනුදෙනු කරන්න හැකියාව ඒ වගේ රහතන් වහන්සේ නමකට තියෙනවා. මගේ සංඥා මට්ටමටම බැහැලා ඒ සංඥාව පිළිගන්නේ නැහැ. පිළිගත්තේ නැතුවට මට ඒක පේන හින්දා මාත් එක්ක ගනුදෙනු කරන්න මේ මට්ටමේ සාකච්ඡාව පවත්වන්න, මේ වචන භාවිතයක් කරන්න ඒගොල්ලන්ට පුළුවන්. ඒ තියෙන අර ලෝකයේ පිරිසිදු දැක්ක හින්දා. මගේ සංඥා මට්ටම පිරිසිදු දැක්ක හින්දා මගේ සංඥා මට්ටමට බැහැලා මාත් එක්ක කතා බහ කරන්න, වැඩ කරන්න පුළුවන්. දැන් අපිට වෙන්නේ අපිට වෙන කෙනෙකුගේ සංඥා මට්ටමට බැහැ ගන්න බැරි වුණාම එයාත් එක්ක රණ්ඩු වෙනවා, එක්ක එයාත් එක්ක ඇලෙනවා. රහතන් වහන්සේට එහෙම ඇලීමක් ගැටීමක් නැත්නම් එයාට අර සංඥා මට්ටමට බැහැ ගන්න පුළුවන්. බැසගත්තාම තේරෙනවා එයා ඉන්න සංඥා මට්ටමනේ මම එයාත් එක්ක මෙන්න මේ විදිහට කතා කරනවා කියලා. හැබැයි ඒකට ඇලීමක්වත් ගැටීමක්වත් නැහැ. අපි හැම වෙලෙම බලන්න කාත් හරි එක්ක ඇලෙන්නේ හරි ගැටෙන්නේ හරි ඇයි කියලා. එයාගේ සංඥා මට්ටම අපිට තේරෙන්නේ නැති හින්දා නේද? තව කෙනෙක් එක්ක ආදරෙන් බැඳෙන්නෙත් එයාගේ සංඥා මට්ටම මට තේරෙන්නේ නැහැ. තේරෙනවා නම් මම බැඳෙන්නේ නැහැ. එයා පොඩ්ඩක් මට වැඩිය වෙනස්. ඒ වෙනස්කමට මම කැමති වෙලා. ඔන්න ආදරෙන් බැඳෙනවා. තරහ යනවා සමහර අයත් එක්ක. එයාගේ සංඥා මට්ටම මට වැඩිය වෙනස්. ඒකෙන්ද මට තරහ යනවා අයත් එක්ක. වෙනනේ මේ කැමති අකමැතිකම් ඔක්කොම ඇති වෙන. දැන් ඔතන ඔබතුමා කිව්වේ ඒකේ වැදගත්ම කාරණාව අර සූත්‍රයත් එක්ක හොඳටම ගැලපෙනවා. ඉන්ද්‍රිය භාවනා සූත්‍රයත් එක්ක ඒක දේශනා වෙනවා රහතන් වහන්සේලාගේ මට්ටම. ඒක සිත්වල මට්ටම තමයි. ඒගොල්ලන්ට ඕන නම් අපි පිළිකුල් දෙයක් කියලා හිතන එකට පිළිකුල් නැහැ කියන සංඥාවෙන් වැඩ කරන්න පුළුවන්. අපි පිළිකුල් නැහැ කියලා හිතන දෙයට පිළිකුල් සංඥාවෙන් වැඩ කරන්නත් පුළුවන්. ඒ වගේම මධ්‍යස්ථ සංඥාවලින් වැඩ කරන්නත් පුළුවන්. කැමැති සංඥාවකින් කැමැති වෙලාවක ඉන්න පුළුවන් රහතන් වහන්සේ කෙනෙකුට. ඒ ඔය හැකියාව අපිට දැනට නැහැනේ. අපි මේ පොඩි කාලේ ඉඳලා යම් යම් සංඥා හොඳයි යම් ඒවා නැහැ කියලා අපි හිතාගන්නවා.
අරගොල්ලෝ ඒකක්වත් හිතාගෙන නැති හින්දා ඕන සංඥා මට්ටමක වැඩ කරගෙන යන්න පුළුවන්. අසේක පුද්ගලයෝ ඒ සංඥාව තුල ඉන්න විශේෂ ප්‍රයත්නයක් දරන්න අවශ්‍ය නැහැ. භාවයෙන්ම ඒ தත්ත්වය මේ දැන් අපි පිළිකුල් සහගත දැන් අපිට පිළිකුල් දෙයක් අපි තුල ඇති කරගන්නා සංඥාවල් මේක පිළිකුල් කියලා. දැන් උදාහරණයක් ලෙස දැන් මම ඇස් පියාගෙන මට දෙනවා මේ මල් වට්ටියක් අල්ලන්න කියලා. දැන් මේ මල් වට්ටියක් ඔයා අල්ලනවා කියලා මම ඇස් පියාගෙන අල්ලනවා. ඊට පස්සේ දැන් ඊළඟට මැරිච්ච මේ බවුලෙක් කියමුකෝ. එයාගේ නහය වහලා අපි කියමුකෝ මම බවුලක් දෙනවා අල්ලන්න කියලා. අපි බය නැතුව අල්ලනවා. දැන් නවරනවා. අපි ඒක බය නැතුව ඇල්ලුවා. මොකද ඒක දැක්කේ නෑනේ. දැක්කරන් අපි මේ මලමුණක් කියලා අපි තුල ඇති වෙනවා මේ එකපාරට පිළිකුල ද්වේෂය හට ගන්නවා. එතකොට දැන් අරයා ඒක එහෙම දැකපුණ සංඥාව ඉපදුනේ නැති නිසා තමයි ඒ විදිහට ඇල්ලුවේ. ඒතකොට අපි හදාගන්න ඉන්නේ මේක මලගුණක් මේක පිළිකුල් සාගත දෙයක් කියලා. දැන් ඒකම දැන් අපි සමහර ගැඩවිල්ල ගන්න දැන් අපි අකමැතියි. අපි දැන් කොහොමද ගැඩවිල්ල වෙලා තිබ්බ මාළුවක් කියනවා අපි කන්නේ නැහැ. නමුත් අපි ඕකට කුකුල් මස් ටිකක් කරලා තිබ්බොත් අපි කුකුල් මස් කනවා. මොකද අපි කුකුල් මස් කන්න පුරුදු වෙලා ඉන්නවා. ඒක සංඥාව අපි ඒක අපි සුබ ලෙස අරන් තියෙනවා. ඒතකොට අර ගැඩවිල්ල මාළුව අපි අසුබ ලෙස අරන් තියෙනවා. ඒතකොට දෙකම හැබැයි එකම දේ. ඒකවල රහතන් වහන්සේට සර් ඉතින් විශේෂයෙන්ම අවශ්‍ය වෙනවද වෙන්නේ නැහැ නේද මේක මම මේ විදිහට අසුපදේත් මම මේ විදිහට ගන්න එහෙම අවශ්‍ය නැහැ ඔක්කොම පොදු මට්ටමක නේද සර් ඉන්නේ. ඔව් මධ්‍යස්ථ මට්ටමේ ඉන්නේ මම කිව්වේ අර දැන් ඔබතුමා කිව්ව දේ මධ්‍යස්ථ මට්ටමේ ඉන්න කෙනාට ඕන සංඥා මට්ටමකට මාරු කරන්න පුළුවන්. ඒක නිසා වෙන ඕන කෙනෙක් හිතන දෙයක් එයාට තේරිලා එයත් එක්ක කතා බහ කරලා එයත් එක්ක වැඩ කරගෙන යන්න පුළුවන්. ඒක අපිට ගොඩක් අය එක්ක වැඩ කරගෙන යන්න බැරි හේතුව නෝකයි. අපිට ඒ අයගේ සංඥා මට්ටම තේරෙන්නේ නැහැ. ඔව් දැන් බලන්නකො අපි රැකියාවල් වලින් අපි කී දෙනෙක් එක්ක ගැටෙනවද කියලා. අරයා වැඩ කරන විදිහ මට අල්ලන්නේ නැහැ. ඒ ඔක්කොම වෙන්නේ අපිට එයාගේ සංඥා මට්ටම ගැන අවබෝධයක් නැති හින්දා. අපිට අපේ සංඥාව එයාගේ සංඥාවට මාරු කරගන්න බෑ. ඒකින්ද තේරෙන්නේ නැහැ. ඒකින්ද එයා වැරදි කියලා හිතෙනවා. දැනටත් බලන්නකො අපිට කී දෙනෙක් වැරදි කියලා හිතනවද? මේ වෙලාවේ ගන්න. දැන් ඉතින් නිකන් ලෝකේ ඉන්න අය ගැන නේ. එහෙම හිතෙන්නේ නැහැ අරගොල්ලන්ට. මොකද ඒගොල්ලෝ දන්නවා මෙන්න මේ සංඥා එයා පුහුණු කරපෙන්න එයාට මෙහෙම ලෝකෙ පේනවා. මේ මධ්‍යස්ථව ඉන්න කෙනාට ඒ අනික හැම කෙනාම පුහුණු කරපු සංඥා මට්ටම තේරුම් ගන්න පුළුවන්. ඒකින්දයි ගැටෙන්නේ නැත්තේ ඒකින්දයි ඇලෙන්නේ නැත්තේ. දැන් ලාභෝගේ මේ අද පූජා උපදේශ ඒක තමයි. පැලඳුවා කියනවනේ යාට පින් සිද්ධ වෙන්න නේද? ඔව් ඔව්. අන්න ඒවා හොඳ උපමා තමයි. ඔව්. ඔව්. හොඳයි. එහෙනම් භාවනාවකට යමුද? ඒක පොඩ්ඩක් කියලා රූප ලෝකේ කාම ලෝකේ කොහොම රූප ලෝකෙත් එහෙමයි. දැන් රූප කියන්නේ සංඥා මට්ටම. රූප කියන්නේ සංඥා මට්ටම. රහතන් වහන්සේ කෙනෙකුට මේ රූප සංඥා මහයත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්. ඒකනේ මොගලන් මහ රහතන් වහන්සේ මේ බ්‍රහ්ම ලෝක, දිව්‍ය ලෝක ඒවට වැඩලා බණ දේශනා කරලත් පවා ඉන්නේ. මොකද ඒ කොහොමද ඒගොල්ලන්ට බණ දේශනා කරන්නේ? ඒගොල්ලන්ගේ සංඥා මට්ටම තේරෙන්නේ නැත්නම්. ඒ සමහරවිට මේ සංඥාව කියන එක පිළිබඳ කවුරු හරි නොදන්න කෙනෙක් ඉන්නවා නම් පොඩ්ඩක් අහන්න සංඥාව කියන වචන මොකද මූලික වචන වල තේරුම් දැනගන්න නැත්නම් මේ කියන දේවල් තේරෙන්නේ නැතිව. ඔව් සංඥාව කියන්නේ මෙහෙම එකක්. දැනුවත් වීම කියලා. යම් විදියකින් මාව දැනුවත් වෙනවා නම් ඒකට කියනවා මගේ සංඥාව. දැන් රතු පාට කියලා දැන් මේකට සුදු පාට කියලා මම දැනුවත් වෙන්නේ. ඒ සංඥාව, සුදු සංඥාව, රතු සංඥාව. ලුණු රස කියන්නේ සංඥාව. ලුණු පැණි ඔය රසවල රස සංඥා. නිල් පාට, රතු පාට, මදටිය පාට ඒවා මේ වර්ණ සංඥා. අන්න එහෙම මේ සංඥාව කියන්නේ යම් විදියකින් අපි අඳුනගෙන තියෙනවා නම් ඒකට කියනවා සංඥාවක් කියලා. ඔව් පොඩිම ළමයාගේ සංඥා මට්ටම බොහොම මූලික මට්ටමක තියෙන හැමින් එයා මේ ඉගෙන ගන්නවා කියන අපි බලෙන් උගන්වන්න ටොක වෙන්නේ මේක තමයි රතු පාට එයා වෙන එකක් කිව්වම නෑ නෑ ඕක මේකමයි කියලා ටොක්ක කරලා හරි කොහොම හරි අපේ සංඥා මට්ටමට ගන්නවා එයා. සංඥා එකතු කිරීමක් කරනවා. සංඥාව ඒ සංඥාව අතීතයේදී අපි ගත්තෝ නැත්නම් මේ මොහොතේදී පව අපි ගන්න සංඥා අපි විතර්ක කරනවා ඒ සර් ඊපස්සේ
ඔව් එතන පොඩ්ඩක් මෙහෙම මට්ටම් දෙකක් තියෙනවා කියලා අපි තේරුම් ගමු. දැන් සංඥා කියලා කියන්නේ බොහොම ප්‍රාථමික මට්ටමක්. වර්ණ අඳුන ගැනීම. මේවා මේ වර්ණය කියලා අඳුනගන්නේ ඒවා වර්ණ සංඥා. දැන් මේ ලුණු රහ මේ පැණි රහ කියලා ඒවා අඳුනගන්නේ රස සංඥා. ඔන්න ඔය මට්ටම. හැබැයි ඒ සංඥා ටික එක්කව කරලා දැන් ඇහෙන් එන සංඥායි කනෙන් එන සංඥායි ඔහොම සංඥා එක්කව කරලා මේ තමයි ලුණු කැට කියලා අපි දැන් ලුණු කැට කියන එක ඒවට කියන්නේ නිමිති කියලා. ඒවා සංඥා නෙමෙයි. අර ඇහෙන් කනෙන් නාසයෙන් එන සංඥාවල් හාමු කරලා මේ තමයි ලුණු කැට. මේ තමයි පැණි කියලා අපි දැන් පැණි බෝතල් එහෙම අන්න ඒවට කියන්නේ නිමිති. නිමිති කියන්නේ සංඥා මිශ්‍ර කරලා හදාගත්ත සටහනක් හිතේ. දැන් අපේ දෙමාපිය මතක් කරන අපේ තාත්තා හරි අම්මා හරි මතක් කරපුවා ඒ මතක් වෙන්නේ නිමිත්ත සංඥා ගොඩක එකතුවක් ඒ. පැහැදිලිද? දැන් අපි කෙනෙක්ව මතක් කරගත්තාම එයාගේ වර්ණයත් මතකයි, කටහඬත් මතකයි. ඒ කියන්නේ අර සංඥා ටික ඔක්කොම එකව කරලා අපි හිතෙන් දැන් කෙනෙක්ව හිතලා අන්න ඒවට කියන්නේ නිමිති කියලා. නිමිති කියන්නේ සංඥා වලට එහා නිෂ්පාදනය කරලා තියෙන්නේ අපි දැන්. සංඥා කියන්නේ අමුද්‍රව්‍ය වගේ. නිමිති අනුනිමිති කියලා අපි ඔව් අනුනිමිති කියන්නේ දැන් කෙනෙක් අපි හිතමු ඔන්න දැන් අපි මතක් කරගන්නකො අපි දන්න පුද්ගලයෙක්ව දැන් එයාගේ උඩු රැවුලක් තියෙනවා නම් එතකොට ඒ උඩු රැවුල මට මතක් වෙනවා නම් ඒ අනුනිමිත්ත මුළු එයාවම මම සිහි කරනකොට ඒ නිමිත්ත අන්න එහෙම අනුනිමිත්ත කියන්නේ ඒකේ චූටි කෑල්ලක් මට මතක් වෙනවා ලස්සන කොණ්ඩයක් ලස්සන ඇහැ අපි ඔය කියන්නේ ආරයාගේ ඇස් ලස්සනයි ඒ අනුනිමිත්ත අරගෙන තමයි ඒ කතා කරන්නේ දැන් අපි පුද්ගලයෙක් දැක්කම ගියාම අපි ඉස්සරහම පුද්ගලයෙක් දකිනකොට සංඥා මිනිස්සෙක් කියන සංඥාව නෑ මිනිස්සෙක් කියන්නේ නිමිත්ත. දකින්න සංඥාව හැම වෙලේම වර්ණ සංඥාව. ඔව්. සංඥා ප්‍රාථමිකයි කියලා මම කිව්වේ ඒකයි. සංඥා ටික ආයතන වලින් එන සංඥා ටික මිශ්‍ර කරලා අපි නිෂ්පාදනයක් කරපුවාම මේ නිෂ්පාදනයට කියන සංඛාර කියලා. මනෝ සංඛාර. මේ මනෝ සංඛාරයට තමයි නමක් දාගන්නේ. ඒක තමයි නිමිත්ත කියලා කියන්නේ. නිමිත්ත කියන්නේ හරි වැඩි සංකීර්ණ වෙලා වැඩි ඊට පස්සේ. ඒකයි අනිමිත්ත සමාධිය එහෙම ගන්න අමාරු. නිමිති නැති සමාධියක් හිතේ තියෙනවා. ඒවා හැම හරි අමාරුයි පුරුදු කරන්න. මොකද අර නිමිති පොඩි කාලේ ඉඳලම හදලා පුරුදු වෙලා. ඊළඟ කොටසට යන් එන නේද? ඔව් ඒ ස්කන්ධ එකට බැඳිලාමයි තියෙන්නේ කියලා. එතකොට අරූප ලෝක ගැන කල්පනා කරලා හතර නැතුව රූපේ විතරක් වෙන ගැටයක් තියෙනවා අර හතර විතර රූපේ නැති ගැටයක් තියෙනවා. නේ අරූප මේ අරූප ලෝකය කියන්නේ ඒක නෙමෙයි. අරූප කියලා කියන්නේ ධාතු මට්ටමින් හැමදේම යාට පේන්නේ. දැන් අපිට පේන වර්ණ ගන්ධ ඒව නෑ රූප ලෝකවල. රූප ලෝකවල තියෙන්නේ සතර මහා ධාතු මට්ටමක් විතරයි. තද ගතිය සියුම් ගතිය ඒ ටික විතරයි ඒගොල්ලන්ට දැනෙන්නේ. ඒක තමයි අරූප මට්ටම. මේ රූප මට්ටම. අරූප කියන මට්ටම ඒගොල්ලන්ට දැනෙන්නේ ආකාශය, විඥානය, අන්න ඒ වගේ නාම මට්ටමක් විතරයි. රූප මට්ටමක් ඇත්තෙම නැහැ. එහෙම ලෝකයක් තියෙනවා. අපි හිටියා ඒවයි. ආයෙ මතක් කරන්න මාත් හිටියා. බ්‍රහ්ම ලෝක කියලා අපි කියන රූපයක් නැති බ්‍රහ්ම ලෝක. අරූප ආම ලෝකේ ඉන්න සමහර කට්ටියට රූප ලෝකේ අරූප ලෝකේ දෙකම ධ්‍යාන වලට සමවැදිලා අත්දකින්න පුළුවන්. සමහර කට්ටියට පුළුවන් කියවනේ. ඒකට ඕන කෙනෙකුට ඒක සත්‍ය ඇති කරගන්න බැහැ. ඕන කෙනෙකුට බෑ කියලා මෙහෙම ධර්මයේ සඳහන් වෙනවා. ඒකට හේතුව දැන් මේ අපේ මේ කාම ලෝකයට අපි උපදින්න අපිට එනවනේ අර චුතිසිත කියලා එකක්. ඒ චුතිසිතේ අපේ හිතේ අලෝභ අදෝෂ අමෝහ කියන තුනම යෙදිච්ච ඒයි හේතුක උප්පත්තියක් නම් අපිට තියෙන්නේ. ඒ වගේ කර්මයකින් නම් අපි දැන් ඉපදිලා තියෙන්නේ අපිට මේ තුනම සමාදින්න පුළුවන්. බැරි වෙලා හරි ද්වි හේතුක කියන්නේ අලෝභ අදෝෂ විතරයි අමෝහ නැහැ කියලා හිතන්න. ඒ අයට බෑ අර. මේ භවයේදී බෑ. ඉතින් අපිවම අපි ලිමිට් කරගෙන තියනවා වෙන්න පුළුවන්. ඒක ගැන කනගාටු වෙන්න එපා. මොකද ඒවා සමවැදුන්නේ නැහැ කියලා මේ නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න ප්‍රශ්නයක් නැහැ. පහසුවක් වෙනවා සමාදින්න පුළුවන් නම්. මොකද එතකොට තුන් ලෝකෙම ගැන ඒක නිස්සාර බව තේරුම් ගන්න එයාට ලේසි. අනික් කෙනාට ඊට වඩා චුට්ටක් මහන්සි වෙන්න වෙනවා. ඒකින්ද මේ වගේ සමාපatti වලට සමවැදින්න මට බෑ කියලා එහෙම මේ කනගාටුවක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මොකද ඒක නිර්වාණ ධාතුව අවබෝධ කරගන්න පහසුවක් නිසා අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඉතින් ඒක තියෙන්නේ දැන් අපේ උත්පත්තිය ත්‍රි හේතුක නම්. ත්‍රි හේතුක කියන්නේ
දැන් මම මනුස්ස භවයක් ලබන්න යම් කුසල කර්මයක් කරුවානේ. ඒ කුසල කර්මය කරන වෙලාවේදී මගේ මනස අලෝභ සහගත නම්, අදෝෂ සහගත නම්, අමෝහ සහගත නම්. අන්න ඒ වගේ කුසල කර්මයකට කියන ත්‍රි හේතුක කුසලයක්. ඒක නිසා මම උපදිනවා නම් මේ භවයේ මට පුළුවන් මේ තුනටම සමාදින්න. පුහුණු කරන්න ඕනේ. නිකන් ඉබේ බෑ. පුහුණු කරන තුනටම සමාදින්න. ද්වි හේතුකයට බෑ කියලා කියනවා. ඒක හේතුකයටත් බෑ කියලා. අහේතුකවත් උපදිනවා. දැන් ත්‍රි හේතුක, ද්වි හේතුක, ඒක හේතුක, අහේතුක කියලා මිනිස් වර්ග හතරක් බෙදෙනවා. ඒ අහේතුක මිනිස් උත්පත්තියකදී එයාට කිසිම විදිහකින් ධර්මයට ලං වෙන්න බෑ. කියන්නේ බුද්ධ වචනයක් ඇහුවත් තේරෙන්නේ නැහැ. අන්න එහෙම මට්ටමක් තියෙනවා. ඒක කියන අහේතුක උත්පත්තිය. හැබැයි එහෙම අපිට කියන්නත් බැරි මොකද දන්නවද? දැන් සමහර අය ඉන්නවා මේ ගොඩක් මේ බුදුදහමෙන් ඈත ඉන්නේ. හැබැයි අර පෙර ඒ අකුසල කර්මයක් හරි මොකක් හරි ගෙවිලා ගිය ගමන් අපිටත් වැඩි බොහොම ඉක්මනින් අවබෝධ කරගන්නවා. ඒකෙන්ද අපිට එහෙම වෙන අය ගැන හරියටම තීරණවලට එන්න අමාරුයි. ඉතින් අපිට පුළුවන් උදව්වක් කරන්න ඕනේ ඒක හරි. නමුත් මේ ඒක එකනා ගැන තීරණ ගන්න ටිකක් පස්සට දාන්න. ඒක මොකද ඒ අපි ගන්න තීරණේ වැරදි වෙන්න පුළුවන්. ගොඩක් ධර්මයේ සඳහන් වෙනවා නේද? එහෙම මුලින් මේ බුදුහාමුදුරුවොත් එක්ක විරුද්ධ මත අරගෙන ඇවිල්ලා තදින් වාද කරලා බුදුහාමුදුරන්ට බැනපොය ටික කාලෙකින් රහත් වෙලා. ඉතින් එතකොට අපි එහෙම බැන්නා කියලා එහෙම අපි හිතුවොත් මෙයාට ජීවිතේට ජන්ම අවබෝධය ගන්න බෑ කියලා අපිට වැරදි ඒක. ඒකෙන්ද එහෙම හිතන්න එපා. මොකද මනුස්ස භවයක උප්පත්තිය ලබන්න තරම් පිං තියෙන කෙනෙක් ගැන අපිට තීරණ ගන්න බෑ එහෙම. මොකද ඒ යම් කෙනෙක් යට වෙලා තියෙන්න පුළුවන්. යම් වෙලාවක මතුවෙච්ච ගමන් අපිව පාස් කරගෙන යනවා මේ ධර්ම අවබෝධය කරා. බුදුහාමුදුරුවෝ ඔව් ඒක මම හිතන්නේ බුද්ධ චරිතය ගැන හරි අමාරුයි මට නම් විග්‍රහ කරන්න. නමුත් මම හිතනවා මෙහෙම දෙයක්. ඔය දහම් දේශනා කරනකොට ගන්න උපමායක බලපහම බුදුහාමුදුරුවෝ කියන දේ අනික් අයට පිළිගන්න ලේසි වෙන්නේ බුදුහාමුදුරුවෝ ඒ විදිහට ආපු නිසා. දැන් ඔය එක තැනක කියවෙනවා අර මේ බුදුහාමුදුරුවෝ වඩිනකොට නිගණ්ඨයෝ භාවනා කරමින් ඉන්නවා. දැන් නිගණ්ඨයෝ සෑහෙන හොඳට භාවනා කරන්න දන්නේ නැහැ. ඒගොල්ලන්ට ධානය හැමක් තියෙනවා. ඉතින් නිගණ්ඨයෝ බුදුහාමුදුරුවෝගේ මොකක් හරි ධර්ම කාරණයක් අහලා බුදුහාමුදුරුවෝ කියන දේ පිළිගන්න අමාරුයි ඒගොල්ලන්ට. ඒ සැප ගැන බුදුහාමුදුරුවෝ කියනවා මෙහෙම සැප තියෙනවා, මෙහෙම නිවන් ඒ වගේ මේ වගේ සැප නිවන කියන්නේ සැපයක් කියලා. හරියට තේරුම් ගන්න බෑ. ඊළඟට ඉතින් දෙන උපමාව තමයි ඒ උපමාව දෙන්න බෑ බුදුහාමුදුරුවෝ අර වගේ හිටියේ නැත්නම් මම මේකයි කියන්නේ දැන්. බුදුහාමුදුරුවෝ දෙන්නක දැන් ඕගොල්ලෝ සැප කියලා දකිනවද? උදේන රජුරවන්ට සැප තියෙනවා කියලා දකිනවද? ඔව් දකිනවා කියන අපිට වැඩි සැපෙන් ඒගොල්ලෝ ඉන්නවා. කොසල් රජුරෝ ඒගොල්ලොත් ඉන්නවා. එතකොට ඕගොල්ලෝ ඒගොල්ලෝ සැපෙන් ඉන්නවා කියලා පිළිගන්නේ ඇයි කියලා අහනවා. නෑ ඒගොල්ලෝ අපිට පේනවා ඒගොල්ලෝ. දැන් මම මේ සැප විඳපු කෙනෙක්නේ. ඕගොල්ලෝ විඳලා නැති නිසා ඕගොල්ලන්ට ඒක සැප විඳලා පේනවා. දැන් මම මේ සැප විඳලා ඊට වැඩි සැපයක් හොයාගත්ත කෙනෙක්. දැන් මං කියන එක පිළිගන්න අමාරුද කියලා. දැන් බැරි වෙලා හරි බුදුහාමුදුරන්ට ඊට පස්සේ අරගොල්ලෝ සෝවන් වෙනවද කොහෙද ඒ සූත්‍රේ. දැන් ඒ උපමාව දෙන්න බෑ නේද අර ගිහි ජීවිතේ නොහිටියද. අපි හැම වෙලේම හයි බුදුහාමුදුරුවෝ කොහොමද ඔයා දන්නේ මේ ගිහි ජීවිතයක්වත් ගත කරලා නැහැ නේ. අපේ ප්‍රශ්න කොහොමද බුදුහාමුදුරුවෝ දන්නේ කියලා හිතයි. මට හිතෙන්නේ සේරම වෙන්නේ අන්න එහෙම එකක් කියලා. ඒ කියන්නේ තව ගොඩාක් දිනකට මේ ධර්මය පිළිගන්න පහසුවක් සැලසෙන ඒ ජීවන ක්‍රමයෙන් කියලා. ඒක මගේ අදහසක්. ඒක වැරදි වෙන්න පුළුවන්. තියෙනවා. බුදුරජාණන් වහන්සේ කාමසුඛාලිකාණියෝග දත්තකිලෝදාණියෝග දෙකම අත්දා බලලා මනුෂ්‍යලෝකදාවල ඒ උන්වහන්සේගේ ධර්මයේ දේශනා තුළ නිතර කියවෙන දෙයක්. ඒක උන්වහන්සේට කාමසුඛාලිකාණියෝගයේ සම්පූර්ණයෙන්ම අත්විඳින්න නම් අවශ්‍ය යම් කාලයක් ගත යුතුයි. දැන් තරුණ පුංචිකම කාලේ උද්දත්ය ලැබුවොත් කාමසුඛාලිකාණියෝගයේ බොහෝ දේවල් අතහැරෙනවා. එතකොට ඒ සඳහා තමයි උන්වහන්සේ ඒ කාලය ගත්තේ. ඊට පස්සේ උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරපු අවුරුදු 6 තුල අත්කලමදාන යෝගයේත් අත්විඳා. ඒ අනුව උන්වහන්සේට කාලයක් තිබුණා සම්පූර්ණ අන්ත දෙකම අතාරින්නට අවශ්‍ය දැනීම. කර්මය මත තියෙන සමහර බුදුරජාණන් වහන්සේලාගේ මේ අඩුයි වැඩි වෙනවා. සතියයි මාස 3යි මාස 9යි ඒ සසරේ පෙර ඒ කුසල මත ඉඳලා.
ඔව් දැන් අපි ගැන හිතලා බැලුවොත් අපි ওই අන්ත දෙකම ඇසුරු කරලා නැහැ. බුදුහාමුදුරුවෝ තරම් කාමසුකල්ලිකානුක යෝගය අපි ඇසුරු කරලා නැති හින්දා අපිට හිතෙනවා මේ ජීවන ක්‍රමය හරි නැහැ. මම ඊට වැඩි ලොකු මාලිගාවක් වගේ එකක් හදා ගන්න ඕනේ. එතන සැප කියලා මට හිතෙනවා. මොකද මට එහෙම මම ඒක ඇසුරු කරලා නැති හින්දා. ඊළඟට මම අත්කිලමතාන යෝගයක් නැහැ. මම කැලේ ගිහිල්ලා අර වගේ ආහාර නැතුව බඩේ පොත් ඇලෙනකම් මම භාවනා කරලා තියනවාද? එහෙම නිරාහාරව ඉඳපු කවුරුත් අපි අතර ඉන්නවද? නැහැ. ඒකයි බුදුරේගේ වටිනාකම. ඒ සියල්ල අත්හදා බලලා අපිට මේක හරියන්නේ නැහැ කියලා දේශනා කරපු. ඕනනම් අපිට බුදුහාමුදුරුවෝ කියන එක පිළිගන්නේ නැතුව අර අත්හදා බැලීම අපිටත් කර ඉන්න පුළුවන්. නමුත් ඉතින් කෙටිම මාර්ගය තමයි අපි නොවන තියෙන තෝරගන්න. මට නිකන් මෛත්‍රී කිව්ව එකට එකඟයි මම. ඒ කියන්නේ දැන් ඒ අන්ත ඔක්කොම පරීක්ෂා කරලා තමයි මේක එන්නේ. දැන් මෙරිලා හරි ඒ අන්තය අසුර නොකර හිටියනම් කවුරු හරි විවේචනය කරයි. ඔයා කොහොමද එහෙම කියන්නේ මේ අපිට මේ අත්දැකීම තියෙනවා ඔයාට ඒක නෑනේ කියලා වගේ. අන්න එහෙම ප්‍රශ්න එන්නේ නැහැ බුද්ධ චරිතය දිහා බලපුවාම. නැත්නම් පාරමිතාන ඔක්කොම පුරලා. බුදුන් හරි ඉපදින්නේ දිගට කියලා මෙහි ඉපදින්නේ සියලුම පාරමිතාවන් පුරලා. පුරා ඉවර වෙලානේ. උට ආයෙ තවත් ගියේ මට හිතන්නේ මේ හේතු ටික සකස් වෙන්න සියලු දෙනා වැඩිම දෙනාට මේ ධර්ම අවබෝධය සඳහා කාරණා ඒ ඔක්කොම. එහෙනම් භාවනාවට යමු. භාවනා කරන පුද්ගලයේ ඉතරම දැන් සමත භාවනා විපස්සනා භාවනා කියන කොටස් දෙකකින් සමත භාවනාවේ යම් දුරක් ගිහිල්ලා එහෙම ඊට පස්සේ විපස්සනා පටන් ගන්න ඕනද? එහෙම මේ පිළිවෙලක් තියෙනවද? නැත්නම් ඕන කෙනෙකුට විපස්සනා භාවනා පටන් ගන්න පුළුවන්ද කියලා? ඒක අමාරුම ප්‍රශ්නයක්. මොකද මේ දැන් ආනන්ද හාමුදුරුවෝ එක සූත්‍රයක දේශනා කරන ආනන්ද හාමුදුරුවෝ ඒ සූත්‍රය දේශනා කරන්නේ මේ කවුරු හරි කෙනෙක් අහනවා මේ අරහත්ත්වයේ ලැබෙන විදිය දැන් බුදුහාමුදුරුවෝ ළඟම හිටිය ආනන්ද හාමුදුරුවෝනේ. ඔබ වහන්සේ කොහොමද දැකලා තියෙන්නේ මේ එක එක්කෙනා මේ ලෝකෙන් එතර වෙදෙන විදිය කොහොමද දැකලා තියෙන්නේ කිව්වම ආනන්ද හාමුදුරුවෝ කියනවා මම 4 ආකාරයකින් මේ ලෝකෙන් එතර වෙච්ච අය දැක්කා කියලා. ඒ බුදුහාමුදුරුවෝ ගාවට ඇවිල්ලා බණ අහනවා කමඨං ගන්නවා සියල්ල ආනන්ද හාමුදුරුවෝ දකින්නවනේ. ඒ දැකලා තමයි මේ සූත්‍රය කියන්නේ මම දකිනවා සමහර අය සමත භාවනා වලින් සමත සමාධි වඩ아가න ඊට පස්සේ විදර්ශනා භාවනා වලට යොමු වෙලා ත්‍රිලක්ෂණ භාවනා වඩලා ධර්ම අවබෝධය කරලා රහත් වෙච්ච අය. ඔන්න එක කොටසක්. ඊළඟට කියනවා මම තව කොටසක් දකිනවා මේ සමත සමාධිය නැතුව සුෂ්ක විදර්ශනා ක්‍රමයට විදර්ශනා වලින්ම පටන් අරන් විදර්ශනා වලින්ම ධර්ම අවබෝධ කරගත්තා. තව කොටසක් කියනවා මම දකිනවා සමතය මේ විදර්ශනා පටන් අරන් විදර්ශනා සමාධියට උපයදලා සමත සමාධිය ඊට පස්සෙත් උපයගෙන ඒ කියන්නේ අර ධාන ආරෝමේව පස්සේ උපද්දගෙන ඒත් අරහත් වෙලා. තව කොටසක් මම දකිනවා ඔය මොකුත්ම නැතුව මේ මොකුත්ම නැහැ කියන්නේ ඒ සමත සමාධි නැහැ කියන එක නෙමෙයි මේ බණ අහමින් ඉන්නදී අරහත් වෙලා ලැබෙන. ඒ කියන්නේ සමාධිය එතනම ඉපදිලා. ඒ තරම් පිං. ඔව්. අර වගේ මහා ගොඩ මහන්සි නොවි බණක් අහමින් ඉන්නේ නැද්දී මේ අවබෝධය ඉපදිලා රහත් වෙන අය දැක්කා කියලා. ඔන්න 4 කොටස. ඉතින් ඔය 4 කොටසම අපි අතර ඉන්න පුළුවන්. ඒකින්ද එකම ප්‍රතිපදාවක් පනවන්න අමාරුයි. ඒකට හොඳම මම නම් පිළිගන්න දේ තමයි සතිපට්ඨානෙ පිළිටන්න තමයි කෙනෙකුට උගන්වන්න. සිහිය සතිපට්ඨාන ක්‍රමයට පිළිටුවෙන් පස්සේ එයාට තේරෙනවා මං ඉන්නේ කොතනද කියලා. එතකොට ගොඩක් එක එකනා පස්සේ යන්න ඕනේ කමඨහං ගන්න එහෙම කියලා. එයා දන්නවා මට යන්න ඕනේ හොඳ මාර්ගය මොකක්ද කියලා. ඒකයි බුදුහාමුදුරු දේශනා කරන සතිපට්ඨානෙ පිහිටෙවොත් කෙනෙක් ඒ භාවනාව ටික කරගත්තොත් එයා අනඤ්‍ය සරණ. අත්ත සරණ. අත්ත සරණ කියන්නේ එයාටම පේනවා එයාගේ තැන. එයා දන්නවා කරන්න ඕනේ. ඒ අනඤ්‍ය සරණ වෙන කෙනකින් අහන්න ඕනේ නැහැ කියලා. ඉතින් ඕක තමයි මට හිතෙන්නේ හොඳ විදිය කියලා සතිපට්ඨානෙ පුරුදු වෙන එක. නැතුව අපිට එහෙම කියන්න බෑ කෙනෙකු බලලා මේ අපිට ඒ දැනීම නැහැනේ සර්වඥ ඥානය දැන් බුදු කෙනෙකුට විතරමයි පුළුවන් ඔයාට මෙන්න මේ මාර්ගය හරියන්නේ කියලා කියන්න අපිට එහෙම කියන්න බෑ. කියන්න ගියොත් අපි එයාට අසාධාරණයක් කරා වෙන්න පුළුවන් මොකද එයාට ඊට කෙටි ක්‍රම වලින් ධර්ම අවබෝධයට යන්න පුළුවන්කම තියෙන්න ඉඩ තියෙනවා. මං කිව්වොත් නෑ ඔයා සමත සමාධියම හදාගෙන ඊට පස්සේ විදර්ශනා කරන්න කියලා එයාට සමත සමාධිය හදාගන්න අමාරු වුණොත් එයා ධර්මය ගැන ප්‍රමාද වෙන්න ඉඩ තියෙනවා. මගේ උපදේශින්ද. ඉතින් දෙන්න පුළුවන් හොඳම උපදේශය තමයි සතිපට්ඨාන භාවනා ටික කරන්න කියන එක. මට පොඩි ගැටලුවක් තියෙනවා. දැන් සමථේ නිසා හදාගත්ත සමාධිය නිසා
සමාධියට පත් වෙනකොට අර ධර්මයේ විමසන ඒ කියන්නේ අනිත්‍ය බවත් මේ සත්‍ය මහ භූතයන් පිළිබඳවත් මේ වගේ අර ධර්මයේ විමසමින් යන්නේ ඒක ධර්ම විචේ කියන එක ටිකක් හදාල වෙනවා මේ සමාධියට පත් වෙලා ඒ දෙකකින් අතර වෙන ස්වභාවයක් තියෙන එක ඒක වළක්වා ගන්න ඕනේ.